මෙතන අපි දැන් කතා කරන්න යන්නේ ආර්ට්ස් වල දරුවන්ට යන්න පුළුවන් උපාධි පාඨමාලා. ඒකේ අපි මේ කතා කරන දෙවෙනි කොටස. පුතා පළවෙනි කොටස ඔයාලට වීඩියෝ එක හොයාගන්න පුළුවන් අයිඩියා රෙඩියෝ පාත් අපේ channel එකෙන්ම. මේක පුතා කියන්න ඕනේ වැදගත් දේ තමයි ඕගොල්ලන්ට අපි මේ කියන දේවල් සාමාන්‍යයෙන් ආර්ට් වලින් කරලා ජොබ් නැහැ කියන தත්ත්වේ නැති කරගන්න ගොඩක් උදව් වෙයි. මෙතන මම ටිකයි කතා කරන්නේ. ඒකෙන් ඔයාට ආර්ට් වලට ජොබ් නැහැ කියන එක සම්පූර්ණයෙන් නම් ඉවත් කරගන්න බැරි වෙයි. මේ මතේ ඕගොල්ලන්ට පුළුවන් වෙන එකම දේ තමයි මෙන්න මේ දේවල් තමයි මේක කරන්න තියෙන්නේ. මේ උපාධිය මේවා කරන්න තියෙන්නේ. ඊට පස්සේ ජොබ් එකකට මෙන්න මේවා සාමාන්‍යයෙන් කරන්න වෙන්නේ කියලා හිතාගන්න. ඇත්තටම ආර්ට් වලට ජොබ් අඩුද කියන්නේ අඩුවක් තියෙනවනේ. එතකොට මම කියන විදිහට කොහොමද නැති වෙන්නේ මේ ප්‍රශ්නේ? ඒ ප්‍රශ්නේ නැති වෙන්නේ Taman තනියෙන් නැගී හිටින්න මම උගන්වනවා විවිධ ක්‍රම හරහා. ඒකට සම්පූර්ණ ඔයාලට ඩිජිටල් මාකට් එකක් හදාගන්න විදිහ අයිඩියල් රෙඩියෝ පාත් එකේ උගන්වන්නේ මෙච්චර කල් ලංකාවේ කවුරුත් කියලා දුන්නේ නැහැ නේ. දැන් එක එක්කෙනා කොපි කරගෙන මොනවා කියලා දුන්නත් ඔබට මේ සම්පූර්ණයෙන් නොමිලේ මෙච්චර ඩිග්‍රී ටිකක් අරගෙන හොඳට එළියට යන්න කියලා දෙන දේ කියලා දෙන්න කාටවත් බෑ. මේක මේ නොමිලේ කියලා දෙන්නේ ලොකු දැනුමක් මේ දෙන්නේ. අඩු වෙලාවක් ඇතුළේ. මේක ගන්න හරියට. ඒ වගේම තව අපි ගෲප් එකේ ඉස්සරහට ගොඩාක් දේවල් ඕගොල්ලෝ වෙනුවෙන් කරලා දෙනවා. ඒකින්ද පුතා මේ වීඩියෝස් බලලා ඉවර වෙලා ගෲප් එකට අනිවාර්යෙන්ම ජොයින් වෙන්න. මොකද ගෲප් එකට ජොයින් වෙන එක වැදගත් වෙනවා. මොකද ඒක ඇතුලේ අපි ගොඩක් දේවල් කතා කරනවා. ටෙලිග්‍රෑම් ගෲප් එකට පුළුවන් තරම් ජොයින් වෙන්න බලන්න. බැරිම නම් විතරක් පුතා WhatsApp ජොයින් වෙන්න. හරි. කමියුනිකේෂන් දැන් අපි ඉස්සෙල්ලා ආර්ට්ස් ගැන එහෙම කතා කළා. කමියුනිකේෂන් ස්ටඩීස් ගැන කතා කරන්න තියෙනවා. ආපහු පාරක් TESL ගැන කතා කරන්න තියෙනවා. ඊට පස්සේ ආපහු පාරක් මෙතන මේ තියෙනවන සාමාන්‍ය දේවල්. නමුත් විෂුවල් ඇන්ඩ් ටෙක්නොලොජිකල් ආර්ට්ස් අපි මේකත් කතා කරන්න ඕනේ. සහ සෝෂල් වර්ක් අවසානයේදී BA Honours in IT කියලා අලුතෙන් ආවිලා තියෙන ඩිග්‍රී ගැන කතා කරන්න තියෙනවා. හරි. කමියුනිකේෂන් ස්ටඩීස් ගත්තට පස්සේ පුතා මෙතනදී ගොඩක්ම මාධ්‍ය අපි ගත්තොත් මේ කමියුනිකේෂන් ස්ටඩීස් කියලා ලෝකේ තියෙන ජොබ් ඔපචුනිටිස් තමයි මෙයා දාලා තියෙන්නේ අපේ අයිඩියල් රෙඩියෝ පාත් එකේ ඩෙමොන්ස්ට්‍රේටර් ඕගොල්ලන්ට උදව්වට ඉන්න එක්කෙනා අපේ ගෲප් එකේ. එයා දාලා තියෙන්නේ. එයා තමයි මේ ප්‍රසන්ටේෂන් මම හදන්න කිව්වේ. ඉතින් මේ ජොබ් ඔපචුනිටිස් ඔය අපිට රටක කළා නම් ගොඩක් වෙලාවට හම්බ වෙනවා. නමුත් ලංකාවේ ඕගොල්ලන්ට මේ ඔපචුනිටිස් ඔක්කොම හම්බෙයි කියන්න බෑ. මේ සමහර ඒවා හම්බ වෙනවා. සෝෂල් මීඩියා මැනේජර් වගේ බිස්නස් රිපෝටර් මෙන්න මේවට යන්න පුළුවන්. හැබැයි මේ පබ්ලික් රිලේෂන් ස්පෙෂලිස්ට් හියුමන් රිසෝස් ස්පෙෂලිස්ට් යන්න තියෙන හැකියාව අඩුයි. නෑ බෑ නෙමෙයි. හැබැයි ඊට වඩා ඕගොල්ලෝ කමියුනිකේෂන් ස්ටඩීස් කරලා එතෙන්ට ගන්න එක්කෙනෙක්ට වඩා ලේසියෙන් ගන්න අය ඒ හියුමන් රිසෝස් පැත්තට එහෙම ඕන තරම් ඉන්නවා මැනේජ්මන්ට් එහෙම කළා. ඒක නිසා ඕගොල්ලන් ගන්නවට වඩා එතෙන්ට ගන්න ඇති. ඕගොල්ලන්ට මේක ඇතුලේ ඩෙස්ක්ටොප් පබ්ලිෂින් වගේ දේවල්. ඒ කියන්නේ ඔය දැන් ඕක ඩෙස්ක්ටොප් පබ්ලිෂින් කිව්වම පුතා ටිකක් එහාට යන දෙයක්. එතකොට දැන් ඔය ඩෙස්ක්ටොප් පබ්ලිෂින් වගේ ඉගෙන ගත්තාම පුතා ඔයගොල්ලන්ට ඒක හා සම්බන්ධ වෙච්ච ඔය ඩිසයින් පැත්තට ඊට පස්සේ මීඩියා පැත්තට ඒ කියන්නේ මාධ්‍ය පැත්තට ඒ වගේම ඔය මාකටිං කරන කට්ටිය ඉන්නේ ඒගොල්ලොත් එක්ක ඊට පස්සේ ඔය කත්රූලා එඩිටර්ස්ලා ග්‍රැෆික් ඩිසයිනර්ස්ලා මේ වගේ කට්ටියට යන්න පුළුවන්. ඊට අමතරව ඔතනදම ඇඩ්වර්ටයිසින් ගැන ඒ වගේම ඇනිමේෂන් ටෙක්නික්ස් ගැන වීඩියෝ ප්‍රොඩක්ෂන් ගැන ඒ වගේ ටිකක් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම ඉලෙක්ටිව් සබ්ජෙක්ට්ස් විදිහට ඕගොල්ලෝ මම දන්නේ සාමාන්‍ය කමියුනිකේෂන් ස්ටඩීස් වලට ලංකාවේ වෙච්ච දේවල් තියෙනවද කියලා. කොහොම වුණත් ලංකාවේ නැත්තත් සාමාන්‍යයෙන් ඒක ලංකාවේ තියෙන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් හේවත් ඉලෙක්ටිව් විදිහට තියෙනවා සුගක් වෙලාවට. එහෙම තියෙනවා නම් ඒවත් සිලෙක්ට් කරගන්න පුළුවන්. කොහොම වුණත් මෙන්න මේවා නම් තියෙන්න ඕනේ. ඩෙස්ක්ටොප් පබ්ලිෂින් වගේ ඒවා, වීඩියෝ එඩිටිං, වීඩියෝ පැත්ත, ඇනිමේෂන් ටෙක්නික්ස්, සිනමා ඩ්‍රාමා මේවා ගැන දැනුමක් ඒවා තියෙන්න ඕනේ. එතකොට ඕගලන්ට සාමාන්‍යයෙන් ඇතුල් වෙන්න පුළුවන් මොන වගේ සෙක්ටර්ස් වලටද? ප්‍රයිවට් පැත්තේ හෝ ගවර්න්මන්ට් පැත්තේ ටීවී ඉන්ඩස්ට්‍රි එකට එහෙම ටෙලිවිෂන් වලට සම්බන්ධ ආයතන වලට ඊට පස්සේ අපහු පාරක් ඔය රේඩියෝ channels වලට උනත් යන්න පුළුවන්. ඩ්‍රාමා ගැන දැනුමක් තියෙන හින්දා ඇනිමේෂන් ගැන එහෙම දැනුමක් තියෙන හින්දා ඇනිමේෂන් හදලා සාමාන්‍යයෙන් ඔන්න ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට ඉස්සරහට යන්නත් පුළුවන්. ඊට අමතරව ඇනිමේෂන් එහෙම ආයතන තියෙනවා. නමුත් ලංකාවේ ගොඩාක් ලොකුට ඇනිමේෂන් එහෙම නැහැ. ඒ වගේ එකකට ජොයින් වෙන්න පුළුවන්. නැත්නම් තනියෙන් ඇනිමේෂන් එහෙම හදලා මිනිස්සුන්ට සෙල් කරන ඒවා කරන්න පුළුවන්. වීඩියෝ පැත්තත් එහෙමම තමයි. මේ තමයි ඇත්තටම කමියුනිකේෂන් ස්ටඩීස් වල ලංකාවේ විතරට කරන්න වෙන්නේ සාමාන්‍යයෙන්. අපි ගියොත් එහෙම මෙතන මම ඉස්සෙල්ලා වීඩියෝ එකේ කතා කළා peace and conflict resolution එක. මේ ඉස්ලාමික් ස්ටඩීස් ඇරබික් ලැන්ග්වේජ් ගත්තහම මේවා හුඟක් වෙලාවට අර ඔයාට මේ වගේ විෂයන් ඉගෙනගෙන පිටරටට හරි ලංකාවට හරි ටීචර් කෙනෙක් වගේ වෙන්න පුළුවන්. ඊට අමතරව ඉතින් රිසර්චර් කෙනෙක් එහෙම නැත්නම් මේවම ඉගෙනගෙන PhD පැත්තකට යන්න ඒ වගේ දේවල් තමයි.
Arabic language උත් ඉතින් කළා ඔන්න ඔයාලට ambassador එහෙම නැත්නම් ඔය තානාපතිලා අරගොල්ලෝ මේගොල්ලෝ වෙන්න සාමාන්‍යයෙන් පුළුවන්. එහෙම නැත්නම් translator කෙනෙක් වෙන්න. එහෙමත් පුළුවන්. එහෙම නැත්නම් ඉතින් මේ විෂය ඉගෙනගෙන තව මොකක් හරි ඩිග්‍රී එකක් කරලා ඒ වගේ රටකට ගිහිල්ලා වැඩ කරන්න පුළුවන්. ඉතින් Arabic දන්න හින්දා ඒ රටවල ලේසියෙන් ගන්න. TESL Teaching English as a Second Language. මේක ප්‍රධාන වශයෙන්ම aim කළම තියෙන teaching වලට තමයි. මොන teaching වලටද English වලට. සාමාන්‍යයෙන් ඔය teaching English කියන එක වැදගත් වෙලා තියෙන අද වෙනකොට ලෝකේ. ගොඩක් රටවල් වලට යනකොට තියෙන්න ඕනේ ඔය ඉංග්‍රීසි වලට සම්බන්ධ සහතික ප්‍රමාණයක් තියෙනවා. ඒක නම් මං කියන්නේ නැහැ. අන්නේ සහතික ගන්න ළමයිට උගන්වන්න මේ TESL අයට හරි දැනුමක් තියෙනවා. මේගොල්ලන්ට ඇත්තටම දැන් වෙනකොට ඔන්ලයින් එහෙම පන්ති කරලා එහෙම දෙයක් කරගන්න පුළුවන්. නමුත් හොඳට මතක තියාගන්න මේ TESL කියන කට්ටිය මේ දැනුම තියෙන කට්ටියට පුතා ඔයගොල්ලන්ට පුළුවන් ඉංග්‍රීසි උගන්වන්න හරියට. එතකොට මෙහෙම දෙයක්ත් තියෙනවා. කැම්පස් එකේ හරියන ඉංග්‍රීසි ටික හැදෙන්නත් එපා. මේ ඉංග්‍රීසි වලට හරි මේ තියෙන ඕනෑම එකකට කැම්පස් එකට හරියන්න එපා. GP එක කියන එක තියෙනවනේ. GP එක හැදෙන හැටි මම ඔයගොල්ලන්ට ආට්ටයට කියලා දුන්නද? උඩ හරියට මතක නැහැ. මම හිතන්නේ මම කියලා දුන්නේ නැහැ. ටග් ගාලා කියන ආට්ටයටත් නැත්නම් අනිත් වීඩියෝ වල කියලා තියෙනවා කමක් නැහැ. GP එක කියලා එකක් තියෙනවා. ඒක තමයි කැම්පස් එකේ හරියට මේ ඉසෙට් ස්කෝර් එක වගේම තමයි ඔයගොල්ලන්ගේ. කොහොමද මේ GP එක හැදෙන්නේ? හිතන්න ඕගලන්ට සබ්ජෙක්ට් තුනක් මම ගන්නම්. සාමාන්‍ය ඩිග්‍රී එකක් ගත්තාම උපාධියක් මේ ඩිග්‍රී උගන්වන විෂයන් වලට අපි කියනවා සබ්ජෙක්ට් කියලා. සබ්ජෙක්ට් නෙමෙයි මොඩියුල්ස් කියලා. මොඩියුල්ස් කියලා. ඉස්සර ඕගොල්ලෝ O level කාලේ සබ්ජෙක්ට් කියලා කිව්වේ සිංහල, විද්‍යාව, ගණිතය ඒවා සබ්ජෙක්ට් නේ. අද වෙනකොට මේ O level වලට උගන්වන්නේවනේ. O level කියන්නේ හරිය ඩිග්‍රියක් වගේ නං. මේ O level කියන්නේ හරිය ඩිග්‍රියක් වගේ නං උපාධියක් වගේ නං ඒ උපාධිය ඇතුලේ උගන්වන්න තිබ්බ සිංහල තිබ්බා. ඒ උපාධිය ඇතුලේ උගන්වන්න තිබ්බ විද්‍යාව. ඒ උපාධිය ඇතුලේ උගන්වන්න තිබ්බ ගණිතය. අන්න ඒ වගේ එකක් තමයි ඩිග්‍රී ඇතුලේ මොඩියුල්ස් තියෙනවා කියන්නේ. මේ මොඩියුල්ස් වල ගත්තාම මොඩියුල්ස් 3ක් ගන්නම් ඕගොල්ලන්ට තිබ්බා කියලා. තියෙනවා කියලා. මේවා හැම වෙලේම තියෙනව නෙමෙයි. මම මේ GP එක හැදෙන හැටි කියන්නේ හදන්නේ. GP එක හැදෙන හැටි කියන්න හදන්නේ. මම වේගෙන් කතා කරනවා වැඩි කියලා එහෙම හිතන්න එපා. හේතුව කියන්නේ මම මේ මුකුත් උගන්වනව නෙමෙයි. මම මෙතන කරන්නේ ඕගොල්ලන්ට යන්න ඕනේ පාත් වේ එක පෙන්වන එක. උගන්වන මේ මොන හරි තියෙන වෙලාවට මම ඒක හිමින් කතා කරනවා. හරි. හොඳට අවධානයෙන් අහන් ඉන්න. හිතන්නකෝ මම වීඩියෝ ප්‍රොඩක්ෂන් animation ඇත්තට මේක animation techniques එහෙම කියලා එන්නේ තව වාට මොකක්ද ආස introduction to programming මේක ඔයගොල්ලන්ට සමහරවිට සබ්ජෙක්ට් වලට වැටෙන්නේ නැහැ. මම මේ කියන්නේ ලකුණු හැදෙන හැටි. මොනවද මේ තියෙන වීඩියෝ ප්‍රොඩක්ෂන්, ඇනිමේෂන් ටෙක්නික්ස්, ඉන්ට්‍රොඩක්ෂන් ටු ප්‍රෝග්‍රෑමින්. මේවට කියනවා ක්‍රෙඩිට් තියෙනවා කියලා. මේ තියෙන මොඩියුල්ස් ඩිග්‍රී ඇතුලේ තියෙන ඔයාට මේ ඇත්තටම ඔයාත් ගන්න ඩිග්‍රී ඇතුලේ මේවා නැහැ. එක එක නම් තියෙන්නේ. මම මේ GP එක හැදෙන්න කියලා දෙනවා. මොකක් හරි උපාධියක් තියෙනවා. ඒ උපාධිය ඇතුළේ උගන්වන්න තියෙන්නේ මේ වගේ සබ්ජෙක්ට්. අන්න ඒ සබ්ජෙක්ට් වලට අපි මොඩියුල් කියලා කියනවා. ඒ මොඩියුල් වලට ක්‍රෙඩිට් කියලා දෙයක් තියෙනවා. මෙතන ක්‍රෙඩිට් දෙකයි නම් මම කියනවා මේකත් ක්‍රෙඩිට් 3ක් තියෙනවා කියලා. ඔයාට කැම්පස් එක ඇතුලේ ගන්න පුළුවන් රිසල්ට්ස් තමයි E තියෙනවා, D තියෙනවා, C- තියෙනවා, C තියෙනවා, C+ තියෙනවා, B- තියෙනවා, B තියෙනවා, B+ තියෙනවා, A- තියෙනවා, A තියෙනවා, A+ තියෙනවා. එතකොට මේකට ලකුණු වලට එන්නේ. ඉස්සෙල්ලම ලකුණු ගන්න විදිහ කියන්න සාමාන්‍යයෙන් ඕනම ඩිග්‍රී එක CA components සහ final exam කියලා දෙයක්. අවසන් විභාගය හා continuous assessment කියලා දෙයක් තියෙනවා. final exam. සාමාන්‍ය මේ final exam එකට 60ක් නැත්නම් 70ක් වෙන් කිරීම වෙන ලකුණු 60ක් නැත්නම් 70ක්. ඒ වගේ මෙතෙන්ට හුඟක් වෙලාවට 30ක් එහෙම නැත්නම් 40ක් වෙන් වෙනවා. කොච්චරද 30ක් නැත්නම් 40ක් වෙන් වෙනවා. මේ CA කියන එක ඇතුලේ තියෙනවා presentations,
වයිව කියන ප්‍රසන්ටේෂන් එක තමයි පොඩ්ඩක් වෙනස් වෙනවා. ප්‍රශ්න අහනවා. quizzes assignments මෙන්න මේවා ටික තියෙනවා. මේකේ ප්‍රසන්ටේෂන් ඒ වගේම ඕගලන්ට ලෙක්චර් කෙනෙක් එක්ක ඊමේල් කරලා කතා කරන්න ඉංග්‍රීසි වලින් කතා කරන්න පොඩ්ඩක් පුළුවන් නම් හොඳයි. කොහොම වුණත් මේ ප්‍රසන්ටේෂන් එක එහෙම ගොඩ දාගන්නත් ඉංග්‍රීසි ටික හදා ගන්න ඕනේ, ක්විස් කරද්දි ඉංග්‍රීසි ටික හදා ගන්න ඕනේ අසයින්මන්ට්. ඊට පස්සේ තව දෙයක් තමයි ඕගලන්ට ඔය දැන් මොනවා ඉගෙන ගන්න තිබ්බත් ඒවට දාලා රෙෆරන්සස් කියලා දේවල් දෙනවා. කැම්පස් එක ඇතුලේ, යුනිවර්සිටි ඇතුලේ. ඒ රෙෆරන්සස් කියන්නේ ඕගලන්ට අමතර කියවීම් ඉගෙන ගන්න. ගොඩක් වෙලාවට පේපර් එකේත් මේ රෙෆරන්සස් ඇසුරින් ප්‍රශ්න දානවා. ඒක නිසා සහ ඔයාට වැඩක් වෙලා එළියට එන්න නම්. මොකද රස්සාවකට ගියාට පස්සේ ජොබ් එකකට ගියාට පස්සේ ඉස්සෙල්ලාම ඉන්ටර්විව් එකේදී බලන්නේ මේ මිනිස්සයා ඩිග්‍රියක් අරන් එන එකෙක්ද කියන එක නිකම් කොහොමද බලනවා. ඒක නෙමෙයි ප්‍රධාන වෙන්නේ. මේ මිනිහට වැඩ කරන්න පුළුවන් ද ජොබ් එකේදී කියන එක තමයි මේ ප්‍රයිවට් සෙක්ටර් එකේ බලන්නේ. ඇත්තටම හොඳ පඩියක් ගන්න නම් ඔයගොල්ලන් ප්‍රයිවට් නේ වැඩ කරන්න වෙන්නේ. මේ වැඩ කරන්න පුළුවන් මිනිහෙක්ද මං ගාවට එන්නේ කියන එක මේගොල්ලෝ බලන්නේ. අන්න ඒක බලනකොට ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ දැනුම හොඳට හදාගෙන හොඳ ප්‍රායෝගික නොලෙජ් එකක් තියෙන කෙනෙක් වෙන්න. ඒකට අපිට රෙෆරන්සස් කියවන්න වෙනවා. ඔයා කිය ඇස පොත් කියවුවා කියලා කොහොමද ප්‍රායෝගික දැනුමක් හැදෙන්නේ? වැඩේ තියෙන්නේ මෙහෙමයි. ලංකාව වගේ රටවල් වල රිසර්ච් එහෙම නැත්නම් ඔය පරීක්ෂණ වෙනව අඩුයිනේ. ඔය රෙෆරන්සස් වල තියෙන්නේ ගොඩක් පරීක්ෂණ ආරම්භය කරපු රටවල්. ඒවැය තියෙන දේවල්. ඒ රෙෆරන්සස් වල ඒව විතරක් නෙමෙයි. ගොඩක් තියරි නොලෙජ් එකකුත් තියෙනවා. ඊට අමතරව දැන් YouTube එකේ හැම බලලා එහෙමත් ඉගෙන ගන්න වෙනවනේ. ඒවත් ඔක්කොම ඉංග්‍රීසි වලින් තියෙන්නේ. අන්න ඒවැ ඔක්කොම තියෙන රිසර්ච් වල තමයි. නැත්නම් රෙෆරන්සස් වල රිසර්ච් නැහැ කියලා කෑ ගහන්න ගන්නවනේ. රෙෆරන්සස් වල රිසර්ච් තියෙනවා. ඊට වඩා YouTube එකේ එහෙම රිසර්ච් ආරම්භය තියෙනවා. ඉතින් ඒව බලලා තමයි වැඩක් වෙන්න පුළුවන්. ඉතින් ඒ ටිකට ඉංග්‍රීසි ටික හදා ගන්න වෙනවා. ඒක හදලා දෙන්න අයිඩියල් ඇඩියු පාත් එකෙන්. වෙන කොහෙන්වත් ඔයගොල්ලන්ට ගිහිල්ලා ඒක කරගන්න බෑ. කැම්පස් එකට ඕන විදියට. මොකද මේ ඩිග්‍රී ගැන කියලා දෙන මිනිස්සයාට ඒක තේරෙනවනේ. ඔයගොල්ලෝ ඉල්ලලා තිබ්බා 85%කට වඩා ඉංග්‍රීසි ටිකට උදව් කරන්න කියලා. ඒක හින්දා කළා දෙන්න. ඒක බයක් වෙන්න එපා. ඒ වැඩේ කරලා දෙන්න පුළුවන්. මෙතෙන්දි වෙන දේ කියන්න. මේ 130 මේ 160 මේකෙන් ඔයාලට අන්තිමට ෆයිනල් මාක් එකක් එහෙම නැත්නම් අන්තිම ලකුණක් එනවා. මෙතනිනුත් ඉංග්‍රීසි වලින් මේ පේපර් දෙන්නේ. එතකොට මේකට 160ක් හෝ 70ක් දැන් 70කින් ගත්තා කිව්වොත් අපි හිතමුකෝ 60කින් ගත්තා කියලා. 60කින් අඩුම 45ක්වත් ගන්න උත්සාහ කරන්න වෙනවා. 60 එන්න. 70 වෙන්න අඩුම 50 55ක්වත් ගන්න වෙනවා. මෙතෙන්නුත් අඩුම ලකුණු 20ක් 25ක් ගන්න වෙනවා. එහෙම අරගෙන තමයි ඔය රිසල්ට් එක වැඩි කරගන්නේ. මේ E1 D1 ගැන මම කියන්නේ නැහැ. මෙතන සාමාන්‍යයෙන් 45ට වඩා, ඒ කියන්නේ 45 50 50 55 C+ එකක් නම් අපි කියනවා 55 60 C+ එකක් නම් අපි කියනවා 55 60 B- එකක් නම් අපි කියනවා 60 65 B එකක් නම් අපි කියනවා පුතා 65 70 B+ එකක් නම් අපි කියනවා 70 75 A- එකක් නම් 75 80 A එකක් නම් 80 85 හුඟක් කැම්පස් වල මේක මෙහෙමයි. සමහර කැම්පස් වල වෙනස් වෙනවා. සමහර යුනිවර්සිටි වල වෙනස් වෙනවා. කැම්පස් නෙමෙයි හරියම වචනේ යුනිවර්සිටි. මම ඒකට ඕගොල්ලන්ට පුරුදු හින්දා කැම්පස් කියලා කියනවා. 85. 85ට වඩා වැඩි නම් A+ එකක්. ඉතින් මෙන්න මේ වගේ හොඳ ලකුණක් දාගත්තොත් එහෙම මෙන්න මේ ක්‍රෙඩිට් වැඩි ගාණක් තියෙන එකට මෙන්න මේ වගේ එකට. එතකොට Tamanට ලැබෙන GPA එක වැඩි වෙනවා. මේවට උනත් එහෙම වැඩිව දාගන්න. එතකොට තමයි GPA එක වැඩි වෙන්නේ. GPA එක වැඩි වුණාම වෙන දේ මම කියලා දෙන්නම්. එක පැත්තකින් මේ ඉන්ටර්විව් එකට ගියාම GPA එක වැඩි එක්කෙනා ගන්න බලනවා ප්‍රායෝගික දැනුමක් තියෙනවනේ. GPA එක විතරක් ඉන්ටර්විව් එකකදී බලන්නේ නැහැ. ඔයා මොනවද කරලා තියෙන්නේ කියලා බලනවා. හැබැයි GPA එකත් බලනවා. GPA එකත් බලලා GPA එක හොඳ ප්‍රායෝගික දැනුමක් තියෙන එකව තමයි තෝරගන්නේ. සාමාන්‍ය GPA එක 3.3ට වඩා වැඩි නම් හා 3.7 අතර නම් සාමාන්‍ය යුනිවර්සිටි එක හම්බෙන්නේ second class upper degree එක. second class upper degree. 3.4ට වඩා වැඩි නම් හම්බ වෙන්නේ first class degree. ඉතින් ඕකේ first class හරි second class හරි upper degree එකක් ගත්තොත් එහෙම එතනින් එහාට මහාචාර්යවරයෙක් දක්වා එහෙම නැත්නම් ප්‍රොෆෙසර් කෙනෙක් දක්වා යන ගමන ලේසි වෙනවා. higher studies වලට යන්න ලේසි වෙනවා. ඒ දේත් කරගන්න නැත්නම් වැඩක් නැහැ. එතකොට මේ TESL වල සාමාන්‍යයෙන් ඔය ඉංග්‍රීසියෙන්ම ළමයින්ට කියලා දීලා කොහේ හරි තැනක ඒ වගේ දෙයක් කරලා දෙන්න පුළුවන් ඉතින් මේ TESL එකේ. ඒකින්ද ඕගොල්ලන්ට පුළුවන් TESL වල ගොඩක් දෙයක් තමයි ඔය කැනඩා වල එහෙම ගිහිල්ලා. ඔය TESL වලට වෙච්ච තැන් තියෙනවා ඒගොල්ලන්ගේ. ටීචින් ඉංග්‍රීසි as a second language තමයි. ඒ කැනඩා වල එහෙම ඔය උගන්වන්න ලොකු මේවා තියෙනවා. ඊට පස්සේ ගොඩක් පිටරටවල වලට මෙහි ඉඳන් උගන්වන්න පුළුවන්. ඔය ළමයින්ට free school අයට grade 1, grade 2, grade 3 ගන්නන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. ජොබ් තියෙනවා රජෙත් තියෙනවා රජයේ ඉතින් ඉංග්‍රීසි උගන්වන එක තමයි තියෙන්නේ. ආයෙත් විද්‍යාව උගන්වන්නේ ඉංග්‍රීසි තමයි ඒගොල්ලන්ට උගන්වන්න තියෙන්නේ. හරිද? ඒක තියෙන ප්‍රශ්න නෑ. music dance drama theatre and visual arts මේක ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්නවනේ. මේවෙන් ඉතින් මේවා කළා කියලා ගොඩක් වෙලාවට job opportunities ගොඩාක් නෑ.
මියුසික් කරනවා නම් මියුසික් ඉනොවේටිව් විදිහට ලෝකෙට දෙන්න පුළුවන් ඒවා හදලා ඒවා ලෝකෙට ප්‍රචාර කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මේ හැම එකක්ම ඩිජිටලයිස් කරන්න ඕනේ. ඒවා කරන විදිහ IDLA ඩිපාර්ට්මන්ට් එකෙන් කියලා දෙනවා නැත්තම් ජොබ් නැහැ. නැත්තම් ජොබ් නැහැ වැඩිය. එකයි ඇත්ත. මොකද දැන් අපිට සින්දු කියන අය ගොඩක් ඕනේ. මියුසික් හදන අය මියුසික් කම්පෝසර්ස්ලා ඒගොල්ලෝ වැඩි ඕනේ නැහැ. සවුන්ඩ් ඉන්ජිනියර්ස්ලා ටිකක් ඕනේ. සවුන්ඩ් ඉන්ජිනියර්ස්ලා ගොඩක් ඕනේ අපිට. ඩාන්සින් දන්න ගොඩක් අපිට වැඩක් නැහැ. ඩ්‍රාමා දන්න 1000ක් අපිට ඉඳලා වැඩක් නැහැ. තියටර් ඇන්ඩ් විෂුවල් ආර්ට්ස් මේ ඒවා ඔක්කොම එහෙමයි. හරිද? වේදිකාවල නටන එකදී ඒක කරන ගොඩාක් අපිට ඕනේ නැහැ. හැබැයි මේවා පිටරටවල් වලට යවන්න පුළුවන් ක්‍රම තියෙනවා. ලංකාවේ වුණත් වෙන විදිහකට මිනිස්සු ඇට්‍රැක්ට් කරගන්න පුළුවන් විදි තියෙනවා. ඒවා අපි කියලා දෙනවා. මියුසික් ඩාන්ස් ආර්ට් ඇන්ඩ් ඩිසයින්. මේ ඩිසයින් එකේදී මම අර නෝමලි කිව්ව ඩිසයින් එකේ අදාළ දේවල් සම්බන්ධ වෙනවා. ඒක මම ඩිසයින් ගැන කිව්වේ ඕපන් ඩිග්‍රියක් විදිහට. ඒකින්ද හැමෝම මේක බලන්න වෙනවනේ. විෂුවල් ඇන්ඩ් ටෙක්නොලොජිකල් ආර්ට්ස් මේක ටිකක් හොඳයි. මේක ලෝකේ සාමාන්‍යයෙන් මේ වගේ දේවල් තමයි විෂුවල් ටෙක්නිකල් ආර්ට්ස් වලදී උගන්වන්නේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ටත් ඒව සම්බන්ධ වෙයි කියලා. ඔයගොල්ලන්ටත් ඒව ගොඩක් සම්බන්ධ වෙන්න ඕනේ. ඉතින් නැත්නම් ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න බෑ. විෂුවල් ටෙක්නොලොජිකල් ආර්ට්ස්. පුතා මෙහෙමයි. දැන් වෙනකොට පෙළඹිලා තියෙනවා ලෝකේ. ඕගොල්ලෝ අඳින දියසායම් වලින් එහෙම ඇඳ දේවල් දැන් වෙනකොට ටැබ් භාවිතා කරලා ඒවට අපි කියනවා ග්‍රැෆික් ටැබ්ස් කියලා. ග්‍රැෆික් ටැබ් එකක් නැත්නම් මොනවා හරි ටැබ් එකකින් වගේ ඇඳලා ඩිජිටල් විදිහට ඉමේජස් ගන්න එක. ඒ වගේ දේවල් මේ විෂුවල් ආර්ට්ස් වලදී සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මේගොල්ලන්ට ක්‍රියේටිව් කන්සෙප්ට්ස් ඒ කියන්නේ ඇත්තටම අපි ගත්තොත් එහෙම ක්‍රියේටිව් කන්සෙප්ට් ඉස්සරහට ගේන්න පුළුවන්. ඒ කියන්නේ මොනවද? නිර්මාණාත්මක සංකල්පද? ඔව් ඒකට ඩිජිටල් වර්ල්ඩ් එකක දේවල් මේගොල්ලන්ට කරන්න පුළුවන්. ඇත්තට මේ වගේ දේවල් වලදී ඒ තියෙන අදහසත් එක්ක ක්‍රියේටිව් කම්පියුටිං කියන දේවල් වලට මේගොල්ලන්ට යන්න පුළුවන්. ක්‍රියේටිව් කම්පියුටිං. තව මම කියන්නම්. පුතා දැන් අපි ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට ඒ වගේ ඔන්ලයින් පැත්තකට ගොඩක් යන්න පුළුවන්. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. හරිද? විෂුවල් ඇන්ඩ් ටෙක්නොලොජිකල් ආර්ට්ස් වල ලෝකේ ඔය වගේ තත්ත්වයක් ගියත් ලංකාවේ ඕගොල්ලෝ යනකොට මොන වගේ තත්ත්වයක් වෙයිද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. හේතු දෙක තුනක් තියෙනවා. ඕගොල්ලන්ට ඔච්චරටම මම මේ කිව්ව දේවල් පරිගණක තාක්ෂණික දැනුම ඇසුරෙන් ලංකාවේදී ලබලා දෙනවද කියන ප්‍රශ්න තියෙනවා. මට ඒ ප්‍රශ්නේ ඉස්සෙල්ලා දැන් මේක කියනකොටත් නැගුණ දෙයක් තමයි ඕගොල්ලන්ට ඇත්තටම මේක හොඳයි. විෂුවල් ඇන්ඩ් ටෙක්නොලොජිකල් ආර්ට්ස් ලෝකෙට ගෙනියන්න පුළුවන් ඔක්කොම දේවල් පරිගණක ගත කරලා පරිගණක හරහා ලෝකෙත් එක්ක සංනිවේදනය කරගෙන තමන්ගේ තියෙන ලොකු පේන්ටිං හැකියාවල් බව යවන්න පුළුවන්. ඒක තමයි ඇත්තටම විෂුවල් ඇන්ඩ් ටෙක්නොලොජිකල් ආර්ට්ස් වල ලෝකේ අවශ්‍ය වෙලා තියෙන දේ. හැබැයි ලංකාවේ ඔය කරිකියුලම් එක මම දන්නේ නැහැ මොන විදිහට යනවද කියලා. ලෝකේ හරිනම් මේ වගේ එකකදී යන්නේ කරිකියුලම් එකක් තියෙනවා. ඒ කරිකියුලම් එක ඇතුලේ ගොඩක්ම ફોකස් කරන්නේ අපි කරන ආර්ට්ස් ඩිජිටලයිස් කරන එක. හැබැයි විෂුවල් ආර්ට්ස් කියන එක ඩිජිටලයිස් වෙනවද ලංකාවේ කියන එක ප්‍රශ්නයක්. ඒක ඕගොල්ලෝ හොයලා බලන්න. එහෙම තියෙනවා නම් සම්බන්ධ වෙන්න. ඒ වගේම ඕගොල්ලෝ කැමති නම් මේකට අනිවාර්යෙන් ඒත් සම්බන්ධ වෙන්න. ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම ලංකාවේ මොන විදිහට යනවද ඒ කෝස් කන්ටෙන්ට්ස් ඒවා ඕගොල්ලෝ බලලා ඒකත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙම නැතත් එක දෙයක් කියන්නම්. ඕගොල්ලෝ මොන විදිහට ඉගෙන ගත්තත් මේවා ඩිජිටලයිස් කරන විදිහ අපි කියලා දෙන්නම්. ඩිජිටලයිස් කරන එකට ආර්ට් නෙමෙයි අවශ්‍ය වෙන්නේ. ඒකට ඕනේ ඩිජිටල් කන්සෙප්ට්ස්. සංඛ්‍යාංක සංකල්ප ඊ සරලව කියනවා නම් ඔන්ලයින් දේවල් වලට ඕගොල්ලන් හුරු කරන එක ඒක කරලා දෙන්න. සෝෂල් වර්ක් ගොඩක් අය අහන එකක්. වැඩේ තියෙන්නේ මෙහෙමයි. සෝෂල් වර්ක් කරලා ඉවර වෙලා ජොබ් ඔපචුනිටිස් තියෙනවා දහද්දි රජයේ තියෙනවා. ඊට පස්සේ ඔය එක සංවිධානවල තියෙනවා. ඒ වගේ සෙට් එක තියෙනවා. ඕගොල්ලන්ට PhD එකක් වගේ කරොත් සයිකොලොජිස්ට් කෙනෙක් වගේ වෙන්නත් පුළුවන්. හියුමන් රිසෝස් පැත්තට මානව සම්පත් ඩිවලොප් කරන්න, හියුමන් රිසෝස් ඩිවලොප් කරන්නත් ඕගොල්ලන්ට වටිනවා. සාමාන්‍යයෙන් මෙතන තියෙන විදිහට සෝෂල් වර්ක් ඇසිස්ටන්ට් ඒ කියන්නේ ඔය
ඕවට ඇත්තටම ඔය ටයිටල් එකෙන්ම ජොබ්ස් ලංකාවේ ඇතුලේ හොයාගැනීමේ ප්‍රශ්නයක් තිබ්බත් ඔය කවුන්සලර්ස්ලා ඊට පස්සේ මෙන්ටල් හෙල්ත් එක ගැන ඔයගලන්ට ලොකු දැනුමක් ලැබෙනවා. මොකද එතන සයිකොලොජි සම්බන්ධව හොඳ දැනුමක් ලැබෙන නිසා. ඊට පස්සේ කමියුනිටි ඇන්ඩ් සෝෂල් සර්විසස් ස්පෙෂලිස්ට් ඔයගේව රජයේ තියෙනවා ජොබ්ස් නැතුව නෙමෙයි. නමුත් ඉතින් හොඳම දේ ගොඩක් ප්‍රයිවට් සෙක්ටර් එකට ඕවට හරියටම ජොබ් කියලා නැහැ. හරිද? ප්‍රයිවට් සෙක්ටර් එකේ ඕවට හරියටම ජොබ් නැහැ. හැබැයි Tamanට පුළුවන් පර්සනල් කෝච් කෙනෙක් විදිහට වැඩ කරන්න. ඊට අමතරව ගවර්න්මන්ට් ජොබ් එකකට යන්න පුළුවන්. ඒ වගේම ඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට සම්බන්ධ වීමක් එහෙම වෙන්න පුළුවන්. ඩිග්‍රියක් තියෙන අයට සහභාගී වෙන්න පුළුවන්. ඒවා තියෙනවානේ තරඟ විභාගයෙම ලියලා ඒවට යන්න පුළුවන්. එහෙම සෙට් එකක් තමයි තියෙන්නේ. දැන් මෙහෙමයි. මේක ලෝකෙ ගත්තොත් ඕන තරම් මේ ජොබ් ඔපචුනිටිස් තියෙන එකක්. හැබැයි ලෝකේ තියෙන ජොබ් ඔපචුනිටිස් අපි ලංකාව ඇතුළට ගේන්න බලන්න ඕනේ. අන්න එතකොට අපිට දැනට කොච්චරක් තියෙනවද කියන ප්‍රශ්නේ එනවා. ඒකට තමයි මම කිව්වේ එම ගොඩාක් ජොබ් ඔපචුනිටිස් කියලා මේ තියෙන හැමදේම ඕගොල්ලන්ට ලංකාව ඇතුළේ හොයාගන්න නම් බෑ. හැබැයි තියෙනවා. නෑ නෙමෙයි. ඊට අමතරව හයර් ස්ටඩීස් වලට එහෙම ගිහිල්ලා පිටරටක ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඊට පස්සේ තව එකක් තමයි අර BA Honours Art එක. ඒක අපේ ඩෙමොන්ස්ට්‍රේටර් මෙතෙන් ඇඩ් කරලා නැහැ. මං කියන්නම්. සාමාන්‍යයෙන් IT ඩිග්‍රියක් BA Honours IT ඩිග්‍රිය මේන්ලි ෆෝකස් කරන්නේ IT ඩිග්‍රී එක පුතා ප්‍රෝග්‍රෑමින් පැත්තක් ඊට පස්සේ ඇප් ඩෙවලොපින් පැත්තක් ඒ වගේ දේවල් සයිබර් සිකියුරිටි හැමත් එතන ඇතුලේ කතා වෙනවා නැත්තුව නෙමෙයි හැබැයි ගොඩක් කතා වෙන්නේ නැහැ ඒක උඟක් ස්පෙෂලායිස්ඩ් වුණොත් එහෙම පුළුවන් නැත්නම් සාමාන්‍යයෙන් IT වලදී software development software maintenance ඊට පස්සේ ආපහු පාරක් කියනවා අපි database monitoring systems කියලා. ඔන්න ඕවා තමයි. සාමාන්‍යයෙන් ඔය database වලට එහෙම ඔයගොල්ලෝ අහලත් ඇති MySQL නැත්නම් අපි කියනවා MongoDB වගේ ඒවා use කරනවා කියලා. ඊට පස්සේ ආපහු පාරක් අපි සාමාන්‍යයෙන් software ලියන්න software වලට software programming වලට use කරන languages තමයි Python, Java, C, C++, C, Java, Python. ඊට අමතරව Java script එකක් විදිහට Angular මෙන්න මේ වගේ ටිකක් යූස් කරනවා. ඕවට සාමාන්‍ය software architecture කියලා දේවල් උගන්වනවා. software architecture එකක් කියන්නේ මම මේ social service එකේ තියාගෙන කියනකොට කට්ටියට පිස්සු වෙලා ඉද්දන්නේ. හොමි. software architecture කියන දේවල් පවා ඔයගොල්ලන්ට හම්බ වෙනවා. software architecture එකක් කියන්නේ අපි ගත්තොත් එහෙම ඕකේ තියෙනවා 3 tier architecture කියලා එකක්. 3 tier architecture. ඒකේ කියනවා මෙන්න මෙහෙම අපිට application layer එකක් මෙහෙම පොඩි තියෙනවා. ඒ layers වල කොහොමද ඇත්තටම software එකක් ගත්තාම වැඩ කරන්නේ මේ layers තුනක් යටතේ. ඕගොල්ලෝ වැඩ කරන ඕනම software එකක් එහෙමයි layers තුනක් යටතේ වැඩ කරන්නේ. අන්න ඒව ගැන එහෙම ඔය IT degree එකක් ඇතුළේ දැනුමක් හම්බ වෙනවා. ඒව හම්බුනාට පස්සේ ඕගොල්ලන්ට ඔය software developing ඊට අමතරව ඕනනම් ඕගොල්ලන්ට website පැත්තටත් යන්න පුළුවන්. ඒකින්ද ඔක IT වල BA එකක් වුණත් ඒකෙන් ආපහු පාරක් music IT වලට set කරන්න නෙමෙයි උගන්වන්නේ. ඒක IT වලට අදාළ degree එකක්. එතකොට මෙන්න මේ දේවල් තමයි කොහොයින් කළත් IT වල උගන්වන්න තියෙන්නේ. software පැත්ත ඊට පස්සේ ඕගලන්ට ඔය database සම්බන්ධව database උදේ software වලටම තියෙන්නේ. network කිනුත් පොඩි කොටසක් වගේ ඕගලන්ට elective එකක් විදිහට වැටෙන්න පුළුවන්. ඒක හොඳටම කරගන්න ඕන නම් ඊට පස්සේ තව බාහිරව course එකක් කරගන්න වෙනවා. කොහොම වුණත් මේක ඉංග්‍රීසි වලින් කරන්නේ ඉංග්‍රීසි ටික හොඳට හදාගන්න. කලින් කිව්ව විදිහටම තමයි මේකේ GPA එක නම් අනිවාර්යෙන් වටිනවා. GPA එක හොඳ කෙනෙක් විදිහට ගියොත් එහෙම කෙලිම ප්‍රොෆෙසර් කෙනෙක් වගේ වුණත් වෙන්න පුළුවන්. මොකද ඊට පස්සේ higher studies වලට යන්න පුළුවන්. GPA එක හදාගන්න ඒකත් අනිවාර්යෙන් වැදගත්. මේ IT degree එකක් වුණාම සාමාන්‍යයෙන් කොහේ ගියත් job තියෙනවා. ගොඩක් අය කියන දෙයක් තමයි පඳුරකට වයින් ගැහුවා software engineersලා විසික් වෙනවානේ දැන් කාලේ කියලා. ඇත්ත එහෙම ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි software engineering කියලා කිව්වට ඇත්තටම ඔය අවුරුදු 4ක degree එකක් කළා credit 120ක් සම්පූර්ණ කළා තමන්ගේ software engineering degree කරගත්ත අය අඩුයි. ගොඩක් වෙලාවට ඔය software engineersලා කියන්නේ එහෙම කරපු අයට නෙමෙයි මොකක් හරි ඔය එළිය course එකක් කරගෙන ඉවරලා මම software engineer කියනවා. ඉතින් එහෙමනම් කාට හරි කියන්න පුළුවන් නේ. තව දේවල් එහෙම කියන ඒවා වැදගත් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ දැන් software industry කියන එක ගොඩක් job තියෙන industry එක. මේකේ programming හැම හොඳට පුළුවන් එකට රැඳෙන්න පුළුවන්. programming බැලිය එකට මේක රැඳෙන්න බෑ. software පැත්තේ බෑ. වෙන යන්න පුළුවන් ඒවා තියෙන programming බැරිය එකට. IT පැත්තේ. software එකේ කරන්න නම් software programming පුළුවන් වෙනවා. software architecture කෙනෙක් වෙන්න, UI UX engineer කෙනෙක් වෙන්න ඒක අවුලක් නෑ. ඒක වෙන කතාවක්. ඒකද මේක යන්න පුළුවන්. මේකට පාත්වේ තියෙනවා. අවුරුදු 4 හරියට කරගන්න මේකේ.
නැත්තම් වැඩක් නෑ. අවුරුදු 4 හරියට කරගන්න. එතකොට ප්‍රශ්නයක් නෑ. ඒ වගේ මම අර කියන්නේ කී පඳුරකට පයින් ගහුවත් ඔය ඉන්නවා කියන ඒක එකක් තමයි ඔය නිකන් සර්ටිෆිකේට් කෝසස් අරව මේව කරලා එන අය. අනිත් ඒගොල්ලෝ තමයි කෝඩ් එකක්වත් ලියා ගන්න බෑ මම සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කියනවා. ඉතින් ඒකත් එහෙම වැඩක් වෙන්නේ නෑ. ඉතින් ඒ වගේ අයත් එක්ක කොහොමත් මේක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. අනිත් පැත්තෙන් ඕනේ තරම් මේ කම්පැනි වල අදටත් ගන්නවා සොෆ්ට්වෙයාර් ඉංජිනේර්ස්ලා එහෙම. දක්ෂ අයව ගන්නෙ. ඒගොල්ලන්ව පස්සේ ඔය ටෙක් ලීඩ්ලා කියලා එහෙම ගන්නවා. ලීඩර්ෂිප් එක දෙන්න. ඒ කණ්ඩායමටම තාක්ෂණික. ඒකට ඔයා BIT එකක් තියෙන කෙනෙක් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඉතින් මේක හොඳයි. පුතා එහෙනම් ගෲප් එකට ජොයින් වෙන්න channel එක subscribe කරලා තියන්න. ඉස්සරහට තව ගොඩාක් දේවල් හම්බ වෙයි.